समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्दं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ගිජ්ජකූටේ පබ්බතේ අචිරපක්ඛන්තේ දේවදත්තේ තතකෝ භගවා දේවදත්තං ආරම්භ බික්ඛු ආමන්තේ සීති. සද්ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස හැමදිනාම සූදානම් වෙන්නේ ජයමග රූපවාහිනී නාලිකාව තුලින් ධර්මදේශනා මාලාවක් හැටියට සිදු කරගෙන යනු ලබන සූත්‍ර පිටකයේහි මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර ධර්ම 152 ආශ්‍රය කරගෙන තවත් එක් සූත්‍ර ධර්ම දේශනාවක් මුල් කරගෙන ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්නයි මේ පින්වත් පිරිස හැමදෙනාම සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ පින්වත් පිරිසට පළමු කොට සිහිපත් කරන්නට කැමැති මේ පින්වත් පිරිස ඊටමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ දේශනා මාලාවට එකතු වෙලා මේ දේශනා බොහෝම ගෞරවයෙන් ශ්‍රවණය කරනවා වගේම ඒ ශ්‍රවණය කරන්නා වූ ඒ සියලුම සූත්‍ර දේශනා ශක්ති පමණින් පුළුවන් පමණින් ධාරණය කරගන්නට මේ පින්වත් පිරිස හොඳ අදහසක් ඇති කරගන්නට ඕන. ඒ වගේම තමයි ධාරණය කරගත් ධර්ම කාරණා එකින් එක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න තරමට මේ ධර්ම කාරණාවලින් තමන්ගේ ජීවිතයට මහා ආලෝකයක් ධර්මාලෝකයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සූත්‍ර දේශනා මාලාවේ එක සූත්‍ර ධර්මයක් නමුත් කෙනෙක් නුවණින් පිරික්සනවා නම් විමසනවා නම් ඊට අනුරූපීව තමන්ගේ චරිතය සකස් කර ගන්නවා නම් එහෙම ප්‍රමාණවත් තමන්ට මේ ගොහර බිහිර සංසාර ගමනින් නිදහස් වෙන්න. ඒ කාරණයක් බොහෝම හොඳට හිතෙහි තියාගෙන මේ පින්වත් පිරිස මේ සූත්‍ර දේශනාවටත් තමන්ගේ දෙසවන් යොමු කරනවා කියන අදහස ඇතිව අපි අද මාර්තුකා කළ සූත්‍ර දේශනාවට අවතීර්ණය වුණොත් අද අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේහි ඕපම්ම වග්ගයේ සඳහන් වෙන මහා සාරෝපම සූත්‍රය. මේ සූත්‍ර දේශනාවත් බොහෝ විට මේ පින්වත් පිරිස ශ්‍රවණය කරලා
ඒ වගේම මීට කලින් පරිශීලනය කරලා ඇති. බොහෝම වටින සූත්‍ර දේශනාවක්. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ ඕපම්ම වග්ගයේ. ඕපම්ම වග්ගය කියලා කියන්නේ පින්වත්නි විශේෂයෙන්ම ඕපම්ම වග්ගයේ සඳහන් සූත්‍ර සියල්ලම වගේ උපමාවක් මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මපරයායන් විවරණය කරන්නේ. දැන් සාරෝපම සූත්‍රය ගත්තහම මේ මහා සාරෝපම සූත්‍රය විවරණය වෙන්නේ ශාකයක අරටුවක් උපමා කරගෙන. විශේෂයෙන්ම මේ ශාසනය ආශ්‍රය කරන පුද්ගල වර්ග කිහිපයක් මුල් කරලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ශාසනයේ ඉන්න භික්ෂූන් මේ ශාසනය ආශ්‍රය කරන හැටියට මේ ශාසනය ග්‍රහණය කරගෙන තියෙන හැටියට ඔවුන්ට මේ ශාසනයේ ප්‍රතිඵල මේ ශාසනය ග්‍රහණය කරගන්න ආකාරය පිළිබඳව තමයි මූලිකවම විස්තර වෙන්නේ. විශේෂයෙන්ම මේ සූත්‍රයේ විවරණය වෙන්න මූලිකම හේතුව තමයි දේවදත්ත ස්වාමින් වහන්සේ. දේවදත්ත ස්වාමින් වහන්සේ ශාසනයෙන් ඉවත් වෙලා ගියපු මුල් කාලයේ තමයි බුදුරජාණන් වහන්සේ දේවදත්ත ස්වාමින් වහන්සේ මේ ශාසනය අතහැරලා සංඝ බෙහෙදක පාප කර්මය කරගෙන වෙනමම මේ ශාසනයෙන් අයින් වෙලා කටයුතු කරන්න ගත්තායින් පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ දේවදත්ත ස්වාමින් වහන්සේ මුල් කරලා දේවදත්ත ස්වාමින් වහන්සේ ආරම්භයා තමයි මේ සූත්‍ර දේශනාව විවරණය වෙන්නේ. මේ සූත්‍රය විවරණය වෙන කොට බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ රජගහ නුවර ගිජ්ජකූට පර්වතයේ. ඒ ගිජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරනකොට තමයි බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා මහණෙනි මෙලොව සමහර කුල පුත්‍රයෝ ඉන්නවා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ තමන්ට අත්විඳින්නට වෙන සියලු දුක් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා මෙනෙහි කරලා තමන්ගේ ජීවිතයේ පිළිබඳ කලකිරීමක් උපදවාගෙන මේ දුකේ අවසානයක් දකින්නට ඕන මේ පීඩිත වූ සංසාරයෙන් නිදහස් වෙන්නට ඕන කියන අදහසක් ඇති කරගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ශාසනයේ ප්‍රවෘජ්ජාව ලබනවා. දැන් මේ පින්වත් පිරිස කල්පනා කරන්න මේ ශාසනයට ඇතුල් වෙන බොහෝ පිරිස් මේ ශාසනයට ඇතුල් වෙන්නේ දුකෙන් අත මිදෙන්නට ඕන මේ ගොහර බීර සංසාර ගමනින් සදහටම නිදහස් වෙන්නට ඕන කියන ඒ පරම චේතනාව මුල් කරගෙන මේ ශාසනයට ඇතුල් වෙන බොහෝ කුල පුත්‍රයෝ මේ ශාසනයට ඇතුල් වෙන්නේ මේ ගොහර බීර සංසාර ගමනින් සදහටම නිදහස් වෙන්නට ඕන කියන ඒ පරම පවිත්‍ර චේතනාව මුල් කරගෙන. ඒ වගේ චේතනාවක් මුල් කරගෙන මේ ශාසනයේ ප්‍රවෘජ්ජාව ලබා ගත්තත් කල් ගත වෙනකොට සමහර පැවිද්දන්ට තමන් මේ ශාසනයට ඇතුල් වුණේ තමන් ප්‍රවෘජ්ජාව ලබා ගත්තේ මොන වගේ අදහසක් මොන වගේ අරමුණක් ඇති කරගෙනද කියන කාරණය අදහස අමතක වෙනවා. දැන් විශේෂයෙන්ම දේවදත්ත ස්වාමින් වහන්සේත් මේ ශාසනයට ඇතුල් වෙලා ටික කාලයක් බොහෝම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් ගෞරවයෙන් ශාසනයේ කටයුතු කළා.
ඒකේ ප්‍රතිඵලයක් නිසා තමයි දේවදත්ත ස්වාමින් වහන්සේට 이르දි බල පවා ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. උන්වහන්සේ අජාසත් මහරජතුමාව පහදවා ගත්තේ 이르දි ප්‍රාතිහාරයන් පාලා. යම් යම් 이르දීන් පෙන්නලා තමයි අජාසත් මහරජතුමා තමන්ගේ වසඟයට ගත්තේ, පහදවා ගත්තේ. නමුත් පාපී අදහස් එක්ක මේ 이르දීන් පිරිහුණා. නමුත් ඒ 이르දීන් උපදවා ගන්න තරම් උන්වහන්සේට සමාධිය දියුණු කරගන්න පුළුවන්කමක්, ශක්තියක් තිබුණා. ඉතින් ඒ වගේ ස්වාමින් වහන්සේලා පවා වෙනස් වෙන්නට හේතු වෙන්නේ මොන වගේ කාරණාද කියන කාරණේ පිළිබඳවත් මේ සූත්‍රයෙන් අපිට විවරණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ සූත්‍රය මුල් කරන්නේ දේවදත්ත ස්වාමින් වහන්සේගේ චරිතයමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවෙන් දුකෙන් නිදහස් වෙන්නට ඕන කියලා ශාසනයට ඇතුළු වෙච්ච ඇතැම් පිරිස් ප්‍රෞಢ්‍යාවට පත් වෙලා ටික කාලයක් ගත වුණාට පස්සේ මේ ශාසනයේ ධර්මයේ විනය ඉගෙන ගනිමින් හික්මීමෙන් කටයුතු කරනකොට ඔවුන්ට ටික කාලයක් ගත වෙනකොට මේ මහාන ජීවිතයේ තුල ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔවුන් එයින් සතුටුව පිරිණු අදහස් ඇතිව ඒ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන්ම මේ ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔවුන් මේ විදිහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවමින් මේ ශාසනයේ හැසිරුණත් ඒ දේවල්ම බලාපොරොත්තු වුණත් මේ ශාසනයෙන් බලාපොරොත්තු යුත්තේ මේ ශාසනයේ නෙලාගත යුත්තේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නෙවෙයි. ඔවුන් මේ ශාසනයට බැස ගන්නකොට මුලින් තිබුණු අදහස මොකක්ද? මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන මේ සියලුම දුකෙන් නිදහස් වෙන්නට ඕන කියන අදහසයි ඔවුන්ගේ තුල තිබුණේ. නමුත් කල්යාමත් එක්ක ඔවුන්ගේ අදහස වෙනස් වෙනවා. අන්නේත් එක්කම මොකද වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔවුන් මේ ශාසනයෙන් නෙලා ගන්නට බලාපොරොත්තු වෙන්නේ ශාසනයේ නියම හරය නෙවෙයි. අන්න එතන ඉඳලා තමයි මේ සූත්‍ර දේශනා විවරණය වෙන්නේ. මේ මහා සාරෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරටුවෙන් වැඩ ඇති අරටුව හොයන මිනිස්සෙක් මහා සාරවත් අරටුවක් ඇති, ඒ වගේම ඵලයත් සිවියත් පොත්තත් ඒ වගේම තමයි අතුකොලත් දරණ මහා විශාල ගහක් කපලා බිම දානවා. කපලා බිම දාලා අරටුව බලාපොරොත්තු වුණාට අරටුව කියලා හිතාගෙන ඒ පුද්ගලයා අරගෙන යන්නේ මොනවද? හරයයි කියලා හිතාගෙන කොළ අතු ටික එකතු කරගෙන යනවා. දැන් මහා ශාකයක කොටස් 5ක් ගැන මෙතන කතා කරනවා. අරටුව, එළය, සිවිය, පොත්ත, අතු ඉති. නමුත් අරටුව කියලා හිතාගෙන ඇතැම් මිනිස්සුયો ඉන්නවා ඒ ගහේ තියෙන කොළ අතු ටික කපාගෙන යනවා. කොළ අතු ටික කපාගෙන ගියාට අරටුවෙන් කරන්න පුළුවන් වැඩ ඒ කොළ අතු වලින් ඒ මිනිස්යාට ගන්න පුළුවන්කමක් නැහැ. මොනවද අරටුවෙන් කරන වැඩ? ශාකයක මහා සාරවත් අරටුව තිබුණොත් තමයි කරත්තයක රෝද ටික නිපදවන්න පුළුවන් වෙන්නේ.
ඒ වගේම තමයි බොහෝම වටින ගෘහ භාණ්ඩ සකස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව කොලාතු භාවිතා කරලා අරටුවෙන් කරන වැඩ කරන්න පුළුවන්කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ශාසනයේ අරටුවයයි හිතා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට ගිජු වෙච්ච මේ ස්වාමින් වහන්සේලා මේ ශාසනයේ අරටුවයයි හිතාගෙන ග්‍රහණය කරන්නේ කොලාතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විශේෂයෙන්ම අපි කල්පනා කරන්න ඕන මොනවද මේ ලාභ සත්කාර කියලා කියන්නේ? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. දැන් කල්පනා කරන්න මේ ශාසනයේ යම්කිසි ස්වාමින් වහන්සේ නමක් බොහෝම දක්ෂ ලෙස ධර්මය හදාරනවා නම් ධර්මයේ දේශනා කරනවා නම් ඒ වගේම තමයි බොහෝම සීලවන්තව ප්‍රතිපත්ති කාමීව මේ ශාසනයේ හැසිරෙනකොට ඒ කෙරෙහි පැහැදෙන ශ්‍රද්ධාවන්ත දායක දායකාරකාදීන් සිව්පසයෙන් අපෝපස්ථාන කරනවා නම් කීර්ති ප්‍රශංසා නම්බුනාම දෙනවා නම් අන්න ඒ දේවල් ලැබෙනකොට එයින් උද්දාමයටපත් වෙනවා නම් එයින් උද්දාමයටපත් වෙලා තමන් උසස් ලෙස කල්පනා කරනවා නම් මේ ශාසනයේ මට මහා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙනවාය අනිත් භික්ෂූන්ට ඒ වගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන්නේ නැහැ කියලා අත්තුක්කංසන පරවම්බනේ උපදවා ගන්නවා නම් කියන්නේ තමන් උසස් කරගෙන අනිත් අය පහත් කරලා සලකනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්න ඔහු මේ ශාසනයේ අරටුව ගත්ත කෙනෙක් නෙවෙයි. ඔහු හරියට මහා සාරවත් ගහක අරටුව එහෙමම තියෙද්දි ඒ ගහේ තියෙන අතු ඉති අරගෙන යනවා වගේ අතුකොළ අරගෙන යනවා වගේ මේ ශාසනය ආශ්‍රය කරගෙන බොහෝම ලාමක දෙයක්මයි ප්‍රාර්ථනා කරන්නේ. ලාමක දෙයකමයි සතුටු වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඔහුට මේ ශාසනයෙන් යම් බලාපොරොත්තු යුතු සාධාරණයක් තියෙනවා නම් ශාසනයෙන් බලාපොරොත්තු යුතු වටිනා දෙයක් තියෙනවා නම් ඒ දේ ලබා ගන්න පුළුවන්කමක් නැහැ කියනවා. එතකොට විශේෂයෙන්ම අපි කල්පනා කරන්නට ඕන මේ ලාභ සත්කාර ගැන සඳහන් කරනකොට පින්වත්නි විශේෂයෙන්ම සංයුක්ත නිකායේ ලාභ සත්කාර සංයුක්තේ බොහෝ සූත්‍ර ප්‍රමාණයක් මේ ලාභ සත්කාර පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. විශේෂයෙන්ම යම් කිසි කෙනෙක් ලාභ සත්කාර වලට ගිජු වුණොත් ලාභ සත්කාර වලට යට වුණොත් ඒ කෙනා විනාශ වෙනවා කියුවා හරියට වේරම්බ වාතයට අහුවෙච්ච පක්ෂියා වගේ. වේරම්බ කියලා සූත්‍රයක් තියෙනවා පින්වත්නි ලාභ සත්කාර සංයුක්තේ. මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා සැවුලෙක් ඒ සැවුල් කුලේ වාසය කරනකොට තමන්ගේ දෙමව්පියෝ අනුශාසනා කරනවා හැසිරෙන්න පුළුවන් සීමාවක්. ඒ සැවුල් පැටවුන්ට පියාඹගෙන යන්න පුළුවන් සීමාවක් පෙන්නනවා. ඒ සීමාව පෙන්නලා කියනවා මේ සීමාවෙන් එහාට ගියොත් ඔබ මේ වේරම්භ කියලා වාතයක් තියෙනවා මේ වාතයට අහු වෙන්න පුළුවන්. ඒ වාතයට අහු වුණොත් එහෙම ඔබට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඔබේ තටු දෙක ගැලවිලා වෙන පැත්තකට විසි වෙනවා. හොට බෙල්ල ගැලවිලා වෙන පැත්තකට විසි වෙනවා. ඒ වගේම තමයි කකුල් දෙක ගැලවිලා වෙනම පැත්තකට විසි වෙනවා. ඒ නිසා පුතේ මේ සීමාව ඉක්මවන්න එපා කියලා ඒ සැවුල් දෙමව්පියෝ වැඩිහිටියෝ මේ පක්ෂයාට අවවාද කරනවා. නමුත් අවවාදයට හික්මෙන්නේ නැති මේ සැවුල් පැටියා මොකද කරන්නේ? අර යන්නට එපා කියපු සීමාව ඉක්මවලා ඔහු පියාඹගෙන යනවා. පියාඹගෙන ගියාට පස්සේ මොකද කරන්නේ? මේ වේරම්බ වාතය කියලා කියන්නේ පින්වත්නි ආකාශයේ තියෙන එක්තරා මේ සැඩ පහරක්. සුළඟේ සැඩ අවස්ථාවක්. මේ වේරම්බ වාතයට අහුවෙච්ච මේ පක්ෂියාට මොකද වෙන්නේ? අත්තටු ගැලවිලා එක පැත්තකට යනවා. කකුල් දෙක ගැලවිලා එක පැත්තකට යනවා. හොටේ සහ බෙල්ල ගැලවිලා තවත් පැත්තකට වැටෙනවා.
ආන් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් මත් වෙච්ච ඒවා මතම සතුටු වෙන යම් භික්ෂුවක් ඉන්නවා නම් ඔහුත් හරියට අර වේරම්භ වාතයට අහු වෙච්ච පක්ෂියා වගේ විනාශ වෙලා යනවායි කිව්වා. කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් හේකින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ගිජු වෙලා කාය වාක් මනෝ අසංවරයටපත් වෙලා ඔහු මේ ශාසනයේ කටයුතු කරනකොට යම් මාගමකට හෝ ඉෂ්ටයකට හෝ වශී වෙලා හෝ ඔහු මේ ශාසනයෙන් පිරිහිලා ගිහිභාවයටපත් වෙනවා. ඉන් පස්සේ මොකද වෙන්නේ? ඔහුට උරුම වෙලා තිබිච්ච පාත්‍ර සිවුරු මේ ඒ වගේ මිදි කටුකුලාව ඒ සියලුම දේවල් පාත්‍රය තව කෙනෙක් ගන්නවා, සිවුර වෙන කෙනෙක් ගන්නවා, තනිපට සිවුර තව කෙනෙක් ගන්නවා, දෙපට සිවුර තව කෙනෙක් ගන්නවා, ඉදි කටුකුලාව තව කෙනෙක් ගන්නවා. මේ විදිහට ඔහුගේ පරිස්කාර පවා වෙන වෙන අය අතර බෙදලා ගිහිල්ලා ඔහු නැවත ගිහිභාවයටපත් වෙනවා. හරියට අර පක්ෂියාගේ අත්තටු ගැලවිලා වෙන පැත්තකට ගියා, කකුල් ගැලවිලා වෙන පැත්තකට ගියා, හොටත් බෙල්ලත් ගැලවිලා වෙන පැත්තකට ගියා වගේ ඒ පැවිද්දට හිතාගන්න බැරි විදිහට පැවිද්දෙන් පිරිහෙන්න වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි මේ පින්නතුන් මේ වෙලාවේ කල්පනා කරන්න දේවදත්ත ස්වාමින් වහන්සේ. දේවදත්ත ස්වාමින් වහන්සේටත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ගිජු වෙච්ච නිසා උපදවාගත් ඉරදීන් පවා පිරිහුණා. ඒ ඉරදීන් පවා පිරිහිලා බොහෝම පාපිච්ච ජීවිතයක් ගත කරන්න හුරු වුණා. අන්තිමේටම අජාසත්ත මහරජුරෝ පහදවාගෙන උදෑසන බත් සැලි 500ක් දහවල බත් සැලි 500ක් මේ විදිහට ලැබමින් බොහෝම සත්කාර කීර්ති ප්‍රශංසා ලැබමින් අකුසලයේම පුහුණු කරගෙන වාසය කළා. භාග්‍යතුන් වහන්සේ මේ ලාභ සත්කාර සංයුක්තයේම සඳහන් වෙන සූත්‍රයක් ගැන කියනවා දේවදත්ත භික්ෂුව පිරිහෙන්න ගත්තේ ලාභ සත්කාර වලට ගිජු වෙච්ච මොහොතේ ඉඳලාමයි කියනවා. ආයේක නවත්තන්න පුළුවන්කමක් නැහැ කියනවා. ඒ තරම් මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කෙනෙක්ගේ ජීවිතේ විනාශ කරන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. තවත් සූත්‍රයක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ මේ ශාසනයේ භික්ෂූන් අල්ලන්න දාපු ඇමක් කියනවා. දැන් මේ පින්නතුන් දන්නවා මහා සාගරේ එහෙම නැත්නම් ගංගාවක මත්ස්‍යෝ අල්ලන්න ඕන වුණාම ඇතැම් පිරිස් මස් වැද්දෝ එහෙම නැත්නම් ඒ මාළු බිලී බාන මස් වැද්දෝ මොකද කරන්නේ? බිලී කොක්කට මොනවා හරි ඇමක් අමුණලා ඒක වතුරට දාගෙන ඉන්නවා. එතකොට සමහර මාළු ඇවිල්ලා මේ ඇම හපනකොට මේ ඇම ගිලිනකොට ඔවුන් දන්නේම නැතුව ඒ කට්ටේ ඇමිනෙනවා. ඇමුණාට පස්සේ අර මස් වැද්දාට ලේසියෙම පුළුවන්කමක් තියෙනවා ඒ ඇමේ ඇමුණුණු මත්ස්‍යයාව ගොඩට ගන්න, මරණයටපත් කරන්න. ආන් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මාරයා කියලා කියන්නේ හරියට අර මස් වැද්දා වගේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම සතුටු වෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ හරියට අර බිලි කොක්කේ තියෙන ඇම වගේ කියනවා. ඉතින් මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන යමෙක් එහෙනම් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ගිජු වීමත් ඒ දේවල් වලට ගිජු වෙලා තමා උසස් කොට සලක ගැනීම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නොලැබෙන යම් භික්ෂුන් ඉන්නවා නම් ඔවුන්ට නිന്ദා අපහාස කිරීම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඒක මේ ශාසනයේ හරය ලබා ගන්න හේතු වෙන දෙයක් නෙවෙයි. මේ ශාසනය ආශ්‍රය කරගෙන හරියට අතුකොළ ලං කර ගන්නවා වගේ වැඩක්. එහෙනම් මේ පින්වත් පිරිස කල්පනා කරන්නට ඕන අපි මේ ශාසනය ආශ්‍රය කරන්නට ඕන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලං කර ගන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා තවත් ශ්‍රද්ධාවෙන් මේ ශාසනයට ඇතුල් වෙච්ච ශ්‍රාවකයෝ ඉන්නවා. මහාන ජීවිත ගත කරන
ප්‍රවෘජ්ජාවට පත් වෙච්ච ඇතම් පිරිස් ඉන්නවා. ඔවුනුත් මේ ශාසනයට ඇතුල් වෙලා ටික කාලයක් යනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවනවා. ඔවුන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවලා ඔවුන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට ඇලෙන්නේ නැහැ. ඒ වගේ ගිජු වෙන්නේ නැහැ. ඒවා ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඔවුන් මොකද කරන්නේ? උපරිම පුළුවන් තරම් ඔවුන් සිල්වත් භාවයේ තුල පිහිටනවා. කාය වාක් මනෝ සංවරය ඇතිවීම පිණිස කටයුතු කරනවා. විශේෂයෙන්ම සීලවන්තව මේ ජීවිතය ගත කරන ගමන් හැබැයි ඔවුන් ඇති කරගත්තේ සීලවන්ත භාවයේ තුල තමන් උසස් සිල්වතුන් හැටියට හුවා දක්වමින් මේ ශාසනයේ ඉන්න අනිත් භික්ෂුන් වහන්සේලා තමන්ට වඩා සීලයෙන් පහත් යයි හිතාගෙන අත්තුක්කංසන පරවම්බණයෙන් කටයුතු කරනවා. ඒ කියන්නේ ඇතැම් භික්ෂුන් වහන්සේලා දිහා බලලා සුළු සුළු හෝ ඇවැත් වෙනවා නම් ඔවුන් අපට වඩා පහත් අපි සීලයෙන් උසස් කියලා හිතාගෙන ඔවුන් රකින්න සීලවන්ත භාවයේ තුල උස් පහත් භාවයක් ඇති කර ගන්නවා. තමන් උසස් විදියට හැමතිස්සෙම අර්ථකථනය කරමින් අනිත් අය පහත් හැටියට හැම මොහොතකම සලකනවා. අන්න ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට ඒක මේ ශාසනයේ හරය හොයාගෙන යන කෙනෙක් හරියට හරවත් ගහක් හොයාගෙන යන කෙනෙක් යම් හරය සහිත ගහක් දැකලා ඒ ගහ බිම දාලා ඒ ගහේ අරටුවත් අයින් කරලා එලයත් අයින් කරලා සිවියත් අයින් කරලා හරියට ඒ ගහේ තියෙන පොත්ත අරගෙන යනවා වගේ. හරියට මොන වගේද? ඔහු හරියට මහා සාරවත් ගහක අරටුව ඒ වගේම තමයි එලය සිවිය අයින් කරලා පොත්ත අරගෙන යනවා වගේ තමයි කියනවා භාග්‍යතුන් වහන්සේ. හරියට සීලවන්ත භාවයේ තුල ඉඳගෙන තමා සිල්වත් අනිත් අය දුසිල්වත් සීලයෙන් පහත් කියලා හිතාගෙන අත්තුක්කංසන පරවම්බණයෙන් සලකනවා නම් අන්න ඔවුන් මේ ශාසනයේ පරම නිෂ්ඨාවට එහෙම නැත්නම් මේ ශාසනයෙන් අරමුණු කරන්නා වූ නියම අර්ථයට ළඟා වෙන්න සමත් කෙනෙක් නෙවෙයි කියනවා. දැන් මේ පින්නතුන් කල්පනා කරන්න අරටුවෙන් ප්‍රයෝජන අරගෙන යමක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් ගහක තියෙන පොතු අරගෙන ගියාට ඔහුට ඒ පොතු ආධාර කරගෙන අරටුවෙන් කරන්න පුළුවන් දේ කරන්න පුළුවන්කමක් නැහැ. අරටුව මුල් කරගෙන යමක් කළ යුතු නම් ඒකට අරටුවම හොයාගත යුතුයි. ආන් ඒ වගේ තමයි එහෙනම් විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ පරම නිෂ්ඨාව සීලය නෙවෙයි. සීලය උපකාර වෙන්නේ පින්වත්නි සමාධි උපදවා ගැනීම පිණිස. සමාධි උපකාර කරගෙන ප්‍රඥාව වර්ධනය කරන්න පුළුවන්. එතකොට මේ ශාසනයේ පරම නිෂ්ඨාව හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයමයි. නමුත් විශේෂයෙන්ම කල්පනා කරන්නට ඕන එතනින් අදහස් කරන්නේ මේ සීලය කියන එක ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. සීලවන්ත භාවය කියලා කියන්නේ අත්‍යවශ්‍ය අංගයක්. නමුත් සීලය තුල යම් කිසි කෙනෙක් මේ මගේ සීලය කියලා තණ්හා දිට්ඨි මාන්න වශයෙන් ඒ සීලය ග්‍රහණය කරනවා නම් ඒ වගේම තමයි තමන් රකින්න සීලය පිළිබඳව මාන්නයක් ඒ වගේම තමයි සීලය පිළිබඳව යම් අදහසක් ඇති කරගෙන තමා උසස් කොට අනිත් අය පහත් කොට සලකනවා නම් ඒ සීලය ප්‍රයෝජනීය පිණිස පවතින සීලයක් නෙවෙයි. මොකද ඒ සීලය තුල තණ්හා දිට්ඨි මාන්න කියන මේ අකුසල ධර්මිය වර්ධනය වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කල්පනා කරන්න ඕන පින්වත්නි තමන් මේ ශාසනය තුල සිල්වත් වීමත් එක්ක ඒ සීලවන්ත භාවය නිසා තමන්ගේ තුල මාන්නය වැඩෙනවාද කියලා බලන්න ඕන. අනිත් අය පහත් කොට සලකනවාද කියලා කල්පනා කරලා බලන්න ඕන. එහෙම වෙනවා නම් මේ සාරෝපම සූත්‍රයට අනුව
තමන් මේ ශාසනයේ අරටුව හොයාගෙන ආවට හරියට පොත්තට රැවටිලා ඉන්නවා වගේ. අරටුවත් එලයත් සිවියත් අයින් කරලා පොත්ත අරගෙන ගිහිල්ලා අරටුවෙන් කරන්න ඕන වැඩ කරන්න හදනවා වගේ. කවදාකවත් ඔහු දියුණුවටපත් වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් කල්පනා කරන්නට ඕන මොකක්ද? සීල සම්පත්තිය සම්පූර්ණ කරගන්නවා වගේම ඒ කල්යාණ ධර්ම ලං කරගන්නවා වගේම තමන් රකින්න ඒ සීලයත් එක්ක තමන් උසස් කොට අනිත් අය පහත් කොට යම් සැලකීමක් තියෙනවා නම් ඒ ධර්මයේ වහවහාම දුරු කරන්න තමන් උත්සාහවත් වෙන්න ඕන. එහෙම නැත්නම් හරියට මහා හරවත් ගහක අරටුව පැත්තක තියෙද්දී පොත්ත විතරක් අල්ලගෙන ඉන්නවා වගේ අපට මරණාසන්න මොහොත වෙනකන් සීලය තුල විතරයි ඉන්න පුළුවන් වෙන්නේ. එතනින් එහාට දෙයක් දියුණු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන දැන් විශේෂයෙන් පැවිදි පක්ෂේ නම් පැවිදි පක්ෂයට අයත් උපසම්පදා සීලය, සාමණේර දස සීලය, ගිහි පිරිස හැටියට රකින්න තියෙන ගහට්ට දස සීලය, නවාංග උපෝසත සීලය, ඒ වගේම උපෝසත අට සීලය, ආජීවට්ටමක සීලය, පංච සීලය ශක්ති පමණින් පුළුවන් පමණින් හොඳට ආරක්ෂා කරගන්න ඕන. ඒ සීලවන්ත භාවය කියලා කියන්නේ විශේෂයෙන්ම අපිට මේ ශාසනයේ පාදම සකස් කරලා දෙන තැනක්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ තමන් පාදමක් කරගත්ත සීලය අවියක් කරගන්නවා නම් එයින් තුවාල වෙන්නේ, එයින් හානිය වෙන්නේ තමන්ටමයි. ඒ නිසා සිල්වත් භාවයේ දියුණු වෙනවත් එක්කම පුළුවන් තරම් තමන්ගේ තුල නිහතමානී භාවය දියුණු කරගන්න ඕන. තමන් සීලවන්ත භාවයේ හිටියත් අනිත් අය පුංචි පුංචි හෝ වැරදි කරනවා නම් ඒ අය දිහා දේශසහගතව බලන්නේ නැතුව උපේක්ෂාවෙන් ඒ අය දිහා බලාගෙන කරුණාව උපදවා ගන්න ඕන. අනේ මේ අය මේ ශික්ෂාපද ඉක්මවීමෙන් නිරයට යන්න පුළුවන්, പ്രേත ලෝකයට යන්න පුළුවන්, මහා දුකකටපත් වෙන්න පුළුවන් නේද? අනේ මොවුනොත් මේ ශික්ෂාපද ආරක්ෂා කරගන්නවා නම් වටිනවා කියලා කරුණාවක්, උපේක්ෂාවක් උපදවාගෙන ඒ දිහා බලනවා. හැරුණකොට තමාගේ සීලයෙන් තමන් උසස් කොටත් අන් අයගේ සීලවන්ත භාවයෙන් පහත් කොටත් සලකනවා නම් අන්න එතන තමන්ගේ තුල තවත් අකුසල ධර්මයකුයි දියුණු වෙන්නේ. ආන් ඒ කාරණේ මනාව මේ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ ඊළඟට කියනවා ඒ වගේම මේ ශාසනයේ තවත් ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච කුල පුත්‍රයෝ ඉන්නවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවන්න සමත් වෙනවා. ඒ වගේම සීලවන්ත භාවය උපදවා ගන්නවා. නමුත් ඔවුන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වල නතර වෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි Taman රකින්න සීලයත් එක්ක තමා උසස් කොට අන් අය පහත් කොට සලකන්නේත් නැහැ. ඔවුන් සීලයෙන් පමා නොවි සමාධිය උපදවා ගන්න සමත් වෙනවා. සමාධිය උපදවාගෙන අන් භික්ෂූන් අසමාහිතය මම එකඟ සිත් ඇත්තෙමි කියලා Taman උසස් කොට අනුන් පහත් කොට සලකනවා. ඒ කියන්නේ ඇතම් පුද්ගලයෝ ඉන්නවා මේ ශාසනයට ඇතුල් වෙලා ටික කාලෙකින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවනවා. එහෙම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවලා ඔවුන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල සතුටු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තමා උසස් කොට අනිත් අය පහත් කොට සලකන්නේ. ඒ වගේම තමයි සීලය වර්ධනය කරගෙන සීලය තුලිනුත් තමා උසස් කොටගෙන අනිත් අය පහත් කොට සලකන්නේ නැහැ. හැබැයි ඔවුන් නොබෝ කාලෙකින් සීලයෙන් පමා නොවි සමාධිය උපදවනවා. සමාධිය උපදවාගෙන අසමාහිත හිත් ඇති අනිත් ස්වාමින් වහන්සේලා පහත් කොටත් තමාගේ සමාධිමත් භාවයත් එක්ක තමන් උසස් කොටත් සලකනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට අරටුවත් එලයත් අත්හැර යම් කිසි කෙනෙක් සිවිය
සිඳගෙන යනවා. ඒ කියන්නේ සිවිය අරගෙන යනවා. ආන් ඒ වගේ කියනවා මේ ශාසනයේ යම්කිසි කෙනෙක් සමාධිය තුල උද්දාමයටපත් වුනොත් ඔවුනුත් මේ ශාසනයේ පරම නිෂ්ඨාව ස්පර්ශ කරපු කෙනෙක් නෙවෙයි. මේ ශාසනයේ නියම ප්‍රතිඵලය ලබාගත් කෙනෙක් නෙවෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම මේ ශාසනයේ ඕන තරම් සමාධිය දියුණු කරගත්ත භික්ෂූන් යෝගාවචරයෝ මේ ශාසනය ඉඳලා තියෙනවා. හැබැයි මේ සමාධියේ ස්වභාවය තමයි අපි දන්නවා හරියට හුලම් පුරවපු බෝලයක් වතුර යට තද කරගෙන ඉන්නකොට අපි අතින් තද කරගෙන ඉන්නකම් ඒ හුලම් පුරවපු බෝලේ වතුර යට තියෙනවා. හැබැයි අත ගත්ත ගමන් මොකද වෙන්නේ? මේ බෝලේ උඩට එනවා. ආන් ඒ වගේ සමාධියෙන් දියුණු කරගත්ත හිතක් යටපත් කරගත්ත අකුසල ධර්ම තියනවාද? ඒ සමාධිය යටපත් වෙච්ච වෙලාවට නැවත ඒ අකුසල ධර්ම ඉස්මතු වෙනවා. ඒ නිසා මේ පින්වත් පිරිස කල්පනා කරන්න මේ ශාසනයේ සමහර පැවිද්දෝ සමතේ දියුණු කරගෙන ඒ වගේම තමයි බොහෝ 이르දීන් දියුණු කරගෙන අහසින් වඩින්න තරම් දක්ෂ වෙච්ච ඒ වගේම තමයි අනිත් අයගේ හිත තමා හිතින් පිරිසිඳ දැනගන්න පුළුවන් විදිහට ಗುಣ දියුණු කරගත්ත අය මේ ශාසනයේ හිටියා. හැබැයි ඔවුන් ඒයින් උද්දාමයට පත්ව අනිත් අය පහත් කොට සැලකීම නිසා ඒ සමාධියෙන් විතරක් නෙමෙයි පැවිද්දෙන් පවා පිරිහිච්ච අවස්ථා තියෙනවා. ඒවට ඕන තරම් උදාහරණ තියෙනවා. විශේෂයෙන් මේ ලක්දෙරණී තලයේම වැඩ වාසය කරපු එක්තරා සාමණේර ස්වාමින් වහන්සේ නමක් රහතන් වහන්සේ නමකට අපෝපස්ථාන කරමින් හිටියා. මේ සාමණේර භික්ෂුව බොහෝම 이르දි බල සම්පන්නයි. දවසක් මේ මහරහතන් වහන්සේත් සමග මහා සෑය වන්දනා කරන්න ගියා. මහා සෑය වන්දනා කරන්න ගිහිල්ලා පැදකුණු කරමින් වන්දනා කරනකොට මේ සාමණේර ස්වාමින් වහන්සේ මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මල් ලැබුණොත් ඔබ වහන්සේ මේ මහා සෑය වන්දනා කරනවද? එතකොට රහතන් වහන්සේ උත්තර දෙනවා, සාමණේරය මල් ලැබුණොත් මේ වගේ මහා සෑයක් වන්දනා කරන්නේ නැතුව වෙන මොන වගේ තැනක් පුදන්නද මොන වගේ තැනක් වන්දනා කරන්නද කියලා අහනවා. එහෙනම් ස්වාමීනි ඉවසන සේක්වා කියලා මේ ස්වාමින් වහන්සේ අහසින් හිමාල පර්වතයට වැඩම කරලා මල් නෙලාගෙන ඇවිල්ලා මහරහතන් වහන්සේට තමන් වහන්සේ ළඟ තිබිච්ච පෙරහන් කඩේ දෙනවා. ස්වාමීනි මේ පෙරහන් කඩේ මල් තියෙනවා, බොහොම ශ්‍රද්ධාවෙන් මහා සෑය වන්දනා කරන සේක්වා කියලා ආරාධනා කළා. එතකොට මහරහතන් වහන්සේ මොකද කරන්නේ? අර පෙරහන් කඩේ මල් අරගෙන මහා සෑයේ ගුණ මෙනෙහි කරමින් මහා සෑය වටේට මල් තියමින් වන්දනා කරනවා. නමුත් පෙරහන් කඩෙන් එන මල් ඉවර වෙන්නේ නැහැ. මොකද කරන්නේ? මහා සෑය මල් වලින් වැහෙන මට්ටමට එනකන් මේ පෙරහන් කඩේ මල් තියෙනවා. අන්තිමේටම මහරහතන් වහන්සේ මේ මල් ටික අරගෙන විසිරවනවා. ඒත් මල් ඉවර වෙන්නේ නැහැ. පස්සේ කියනවා, සාමණේරේ මල් ඉවර වෙන්නේ නැහනේ. ස්වාමීනි පෙරහන් කඩේ අනිත් පැත්ත දාලා හලන්න. ඉතින් එහෙම කරාට පස්සේ මල් ඉවර වුණා. ඒ තරම් 이르දි බල සම්පන්නයි. පස්සේ මේ මහරහතන් වහන්සේ කල්පනා කරනවා, මේ සාමණේර ස්වාමින් වහන්සේට මේ උපදවාගත්ත 이르දිය බොහෝ කල් පවතිනවාද? එතකොට මහරහතන් වහන්සේ දැක්කා මොහු පැවිද්දෙන් පිරිහිලා උපදවාගත්ත මේ සමාධිය පිරිහිලා පැවිද්දෙනුත් පිරිහෙනවා. මේ සමාධිය උපයෝගී කොටගෙන ධර්මය අවබෝධ කරගත්තොත් ඔහුට ඒ தත්ත්වයෙන් මග අරගන්නට පුළුවන්. නමුත් ඒ සඳහා ඔහුව උත්සාහ කළ යුතුයි කියලා අවවාද කරනවා. සාමණේරය ඔබ ওই විදිහට මේ සමාධිය තුල උද්දාමයටපත් වෙන්නේ නැතුව ඔබ විදර්ශනාවට තමන්ගේ හිත යොමු කරන්න.
මේ ආශ්‍රයයන් සය කිරීම පිණිස පුහුණු වෙන්න. නමුත් මේ සාමණේර භික්ෂුව ඒ සඳහා උත්සුක වුණේ නැහැ. මොකද තමන් වහන්සේගේ තියෙන මේ 이르දි බලය පිළිබඳව උද්දාමයට පත්වීම නිසා මහරහතන් වහන්සේගේ අවවාදය කනකට ගත්තේ නැහැ. ඒ නිසා මහරහතන් වහන්සේ අනාවැකියක් කියනවා නුඹ ඔය විදිහට ගියොත් කවදා හරි එක හැක් කන වෙච්ච ගැහණියක් පිස දෙන බත් කාලා ජීවත් වෙන්න වෙනවා කියලා කියනවා. ඉතින් දවසක් මේ සාමණේර ස්වාමින් වහන්සේ ආකාශයෙන් වඩිනකොට විලක මල් නෙලමින් බොහෝම මිහිරියට ගී ගායනා කරමින් මල් නෙලන කාන්තාවක් ස්ත්‍රියක් දැක්කා. ඒ ස්ත්‍රිය දැකලා ඒ ස්ත්‍රිය පිළිබඳව ආලහිතක් පහළ වෙලා මේ සාමණේර භික්ෂුව මොකද වෙන්නේ? අර සමාධියෙන් පිරිහෙනවා. ඒ 이르දීන් පිරිහිලා අන්තිමේටම ඒ ස්ත්‍රියගේ වසඟයට ගිහින් ගිහි වෙනවා. ගිහි වෙලා අන්තිමේටම මේ සාමණේර නම ජීවත් වීම සඳහා කරන්නේ රෙදි වියන එක, නූල් එකතු කරලා රෙදි වියනවා. දවසක් මොහු වැඩ කරන තැනට මේ ස්ත්‍රිය තමන්ගේ බිරිඳ බත් පිසගෙන එනකොට කාලය ටිකක් ගත වුණා. කුසගින්න නිසා බොහෝම කේන්ති ආවා. කේන්ති ඇවිල්ලා ඉවර වෙලා අර තමන්ගේ බිරිඳට බැන වැදුනා මේ බඩගින්න ගත වුණාට පස්සේද එහෙම නැත්නම් නුඹ මේ ආහාර පිසගෙන එන්න පරක් වුණේ මොකද කියලා දෝෂාරෝපණය කළා. එතකොට එයින් කිපිච්ච බිරිඳත් ඔහුට ප්‍රති උත්තර දුන්නා හරියට අපේ ගෙදර අතට පයට වැඩකාරයෝ ඉන්නවා වගේ ඔබ දන්නේ කෑ ගහණ්ඩයි මට තරවටු කරන්නයි පමණයි කියලා ඇනුම් පදයක් කිව්වා. එයින් කෝපයට පත්වෙච්ච මේ සාමණේර නම මේ ගිහිභාවයට පත්වෙච්ච කෙනා තමන්ගේ බිරිඳට පහර දෙන්න කියලා එතන ළඟ තිබිච්ච නූල් දණ්ඩක් නූල් ඔතන දණ්ඩක් අරගෙන පහර දුන්නා. ඒ නූල් ඔතන දණ්ඩේ එක පැත්තක් උල් ඒ උල ගිහිල්ලා ඇනුනේ බිරිඳගේ ඇහි. ඒ ඇනුන වෙලාවෙම මේ බිරිඳ ඇස් අන්ධභාවයට පත් වෙනවා. එක ඇහක් පේන්නේ නැති වෙනවා, අනිත් ඇහ පේනවා. එතකොටම තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ කියපු කතාව මතක් වෙනවා. ඔබට කවදා හරි එක ඇහක් කන ගැහණියක් පිස දෙන බත කාලා ජීවත් වෙන්න වෙනවා කියලා කිව්වා. එතකොට කල්පනා කරන්න එදා ඒ සාමණේර භික්ෂුව ගුරු ස්වාමින් වහන්සේගේ අවවාදය තුල පිහිටලා තමන්ගේ සමාධිය පිළිබඳ උපදවාගත්ත ඒ මානය එහෙම නැත්නම් ඒ තත්වය ප්‍රහාණය කරලා ඒ කෙනා ගුණ දියුණු කරගන්න උත්සාහ වෙනවා නම් උත්සාහ කරා නම් ඒ தත්ත්වේ උදා වෙන්නේ නැහැ. ආන් ඒ වගේ කල්පනා කරලා බලන්න මේ ශාසනයේ ඇතම් පුද්ගලයෝ ඉන්නවා තමන් උපදවාගත්තේ සමාධිය තුල උද්දාමයටපත් වෙලා තමන් උසස් කොට අනිත් අය පහත් කොට සලකනවා. අන්තිමේටම ඒ හේතුවෙන්ම තමන් විනාශයටපත් වෙනවා. හරියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අරටුව හොයන කෙනෙක් අරටුවත් අතෑරලා ඵලයත් අතෑරලා සිවිය අරගෙන යනවා වගේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සමාධියෙන් පමා නොවි ඥාන දර්ශනය උපදවන ඇතැම් ස්වාමින් වහන්සේලා මේ ශාසනයේ ඉන්නවා. ඒ කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබුණත් සීලයේ තුලත් සමාධියක් දියුණු කරගෙන ඔවුන් මොකද කරන්නේ? ඥාන දර්ශනයන් උපදවනවා. ඥාන දර්ශනයන් උපදවනවා පරචිත්ත විඥානන ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, මේ වගේ බොහෝ ඥානයන් උපදවාගෙන කටයුතු කරනවා. හැබැයි ඒ උපදවාගත් ඥානයන් පිළිබඳව තමන්ට තියෙනවා තමා උසස් ඒ ඥානයන් උපදවාගත්තේ නැති අනිත් මහණුන් පහත් කියලා දෘෂ්ටිය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒක හරියට අරටුව හොයන කෙනෙක් අරටුවත් අතෑරලා එළය ලං කරගත්තා වගේ වැඩක්. අරටුවෙන් කරන්න පුළුවන් වැඩ එළයෙන් කරන්න පුළුවන් කමක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ආන් ඒ වගේ මේ ශාසනයේ වාසය කරන ඇතැම් මහණුන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔවුන්
මේ ශාසනයට ඇතුල් වෙලා ටික කාලයක් යනකොට ලාභ සත්කාර උපදවනවා, සිල්වත් වෙනවා, ඒ වගේම තමයි සමාධි උපදවනවා, ඥාන දර්ශනි උපදවනවා. ඔවුන් ලාභ සත්කාරවල ඇලෙන්නේත් නැහැ. සීලයෙන් තමන් උසස් අනිත් අය පහත් කියලා හුවා දක්වන්නෙත් නැහැ. සමාධියෙන් තමන් උසස් අනිත් අය පහත් කියලා හුවා දක්වන්නෙත් නැහැ. හැබැයි තමන්ට ලැබිච්ච ඥාන දර්ශනීය පිළිබඳව අනිත් අය පහත් තමන් උසස් කියලා අදහසක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එයත් මේ ශාසනයේ නියම හරය ලං කරගන්න හේතු වෙන දෙයක් නෙවෙයි. ඉතින් කාල වේලාව ඉක්ම ගිහිල්ලා තියෙන නිසා අවසාන කාරණය මේ පින්නතුන්ට පැහැදිලි කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශාසනයේ පැවිදි වෙච්ච තවත් ස්වාමින් වහන්සේලා පිරිසක්, මහණුන් පිරිසක් ඉන්නවා. ඔවුන් මේ ශාසනයේ පැවිද්දටපත් වෙලා ටික කාලයක් යනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවනවා. ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල නොඇලී ඔවුන් සීලවන්ත භාවයේ පිහිටනවා. සීලවන්ත භාවය තුල පිහිටලා අනිත් අය පහත් තමා උසස් විදිහට නොසලකමින් සමාධි උපදවනවා. සමාධිය තුලත් අනිත් අය පහත් කොට සලකන්නේ නැතුව ඥාන දර්ශනි උපදවනවා. ඒ වගේම තමයි ඥාන දර්ශනයෙන් නොපමාව ඔවුන් මේ ශාසනයේ පරම නිෂ්ඨාව නම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය කිරීම පිණිස ඔවුන් උත්සාහයෙන් වීරයෙන් කැපවීමෙන් කටයුතු කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ පරම අදිෂ්ඨානයේ තියෙනා වූ ඔවුන් නොබෝ කාලෙකින්ම ආශවක්ෂේ ඥානි උපදවා ගන්නවා. කෙලෙසුන් ප්‍රහාණය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි ඔවුන් මේ ශාසනයේ පිරිහෙනවා කියලා කාරණයක් කෙනෙකුට කියන්න පුළුවන්ද? ඒක කවදාකවත් වෙන්නේ නැති දෙයක් කියනවා. ඔවුන් මොනම හේතුවකින්වත් මේ ශාසනයේ ආපස්සට යන්නේ මේ ශාසනයේ පිරිහෙන්නේ කියනවා. හරියට අරටුව හොයන අරටුවෙන් වැඩ කරන්න කල්පනා කරන මිනිස්සෙක් මහා හරවත් ගහක් බිම දාලා ඒ ගහේ අරටුව අරගෙන ගිහිල්ලා අරටුවෙන් කළ යුතු දේ කරලා සතුටු වෙන්න වගේ මේ ශාසනයේ ප්‍රෞಢ්‍යාව ලබාගත්ත යම් ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා නම්, පැවිද්දෙක් ඉන්නවා නම් ඔහුගේ පරම නිෂ්ඨාව විය යුත්තේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමමයි. එහෙම නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යන ගමනේදී ඔහුට හම්බ වෙන මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා, ඒ වගේම තමයි සීලවන්ත භාවය, ඒ වගේම තමයි සමාධිය, ඒ වගේම තමයි ඥාන දර්ශනය, මේ දේවල් අතුරු ඵල විදියට ලැබුණත් ඒ දේවල් මත පිහිටා තමන් උසස් අනිත් අය පහත් හැටියට සලකනවා නම් ඒක හරියට හරවත් ගහක අරටුව හොයනවා එක පැත්තක තියලා කොලාතු අරගෙන යන්න වගේ වැඩක්. ඒ වගේම තමයි පොතු අරගෙන යනවා වගේ වැඩක්. සිවි අරගෙන යනවා වගේ වැඩක්. එලේ අරගෙන යනවා වගේ වැඩක්. නමුත් වැදගත් වෙන්නේ අරටුව අරගෙන ගිහිල්ලා අරටුවෙන් කළ යුතු වැඩ කරන එකයි. එහෙනම් මේ හැම දිනාටම අපි ආරාධනා කරනවා මේ සාරෝපම සූත්‍රයේ සඳහන් වෙන විදිහට තමා රකින්න තමා දියුණු කරගත් යම් ගුණයක් තියෙනවා නම් ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තුල ගිජු නොවි, ඒ වගේම තමයි සීලවන්ත භාවයේ තුල තමා රකින්න සීලය තුල අනිත් අය පහත් නොකොට තමාට වැඩිච්ච සමාධියත් එක්ක තමා උසස් කොට අනිත් අය පහත් නොකොට ඥාන දර්ශනීය තුල අනිත් අය පහත් කොට තමා උසස් නොකොට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවේ හික්මෙනවා නම් ඔවුන්ට මේ ශාසනයේ පරම නිෂ්ඨාව ලං කරගන්නට පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හරියට මහා හරවත් ගහක අරටු අරගෙන ගිහිල්ලා අරටුවෙන් ප්‍රයෝජන ගන්නවා වගේ. එහෙනම් මේ පින්නතුන්ටත් මේ ශාසනයේ නියම අරටුව ස්පර්ශ කිරීමට මේ සද්ධර්ම දේශනාව ඒකාන්ත කුසලයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති.
හැම දිනාටම තෙරුවන් සරණයි.